සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි අද මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනය තුළ දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ ටිකක් ගැඹුරෙන් අත්දින එක. මම මේ වචනට එච්චර ආස නැති වුණත් වෙන වචනයක් නොමැති නිසා ටිකක් සීරියස්ලි ඒක කරන්න අවධානයෙන් යුතුව ඒ වචනය තුළ යන්න නැත්නම් දෙවියන් වහන්සේ මොකද අපිට කියන්නේ කියන එක ගැන කතා කරන්න යනවා. මේ පහුගිය කාල පරිච්ඡේදය පුරාවටම මේ පහුගිය මම දන්නේ කොච්චර කල්ද කියලා දෙවියන් වහන්සේ අපිව ගෙනියනවා මාර්ගයක. ඒක ඇත්තට මම ප්ලෑන් කරපු දෙයක්වත් මම හිතපු දෙයක්වත් නෙමෙයි. මාත් එක්ක ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මම කවදාවත් නෝට්ස් තියාගෙන කතා කරන්නේ නැහැ. ඒ වෙලාවේ ආත්මයන් වහන්සේ කතා කරන දේ මම කතා කරනවා. ඒ වගේම ඒ කාලයට අදාළ වූ දේ දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ මම කතා කරනවා. බැලුවාම පිටුවලට ආපස්සට හැරිලා බැලුවාම ඒකේ කිසිම අපිලිවෙලක් නැහැ. හරි සම්පූර්ණ පර්ෆෙක්ට් අපිලිවෙලක් ඕඩර් එකක් තියෙනවා. ඒ දේවල් වල. ඉතින් මම හිතනවා අද දවසෙත් අපි ඊළඟ පියවරකට යන්න යනවා කියලා දෙනවා සදා අපිට කතා කරන දේ. මට ඇත්තටම ඊයේ සහෝදරියක් මට කතා කරලා ගොඩක් මාත් එක්ක කතා කරා මේ දේවමාලිගාව ගැන. අපි මොකද දේවමාලිගාව ගැන කතා කරා ඊයේ සැකරියස් කොහොමද දේවමාලිගාවේ වතාවත් කරා. හැබැයි ඔහු දෙවියන් වහන්සේව හරියට හඳුනගෙන දැනගෙන හිටියේ නැහැ. උන්වහන්සේගේ බලය සැක කරා. ඒක මම මේ කියන්න කැමති තවත් සහෝදරියක් මට කතා කරලා ප්‍රශ්නයක් අහලා තිබුණා. සැකරියස්ට දඬුවමක් දුන්නට මරියට දඬුවමක් දුන්නේ නැත්තේ ඇයි? මරියත් ඒ වගේම ප්‍රශ්නයක් ඇහුවා කියලා. සමහරට ඔබටත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. ඇයි මරියට දෙවියන් ඒ ගාබ්‍රියෙල් දූතයා ඒ විදිහට සැලකුවේ නැත්තේ කියලා. ඒකට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මරිය විවාහ වෙලා හිටියේ නැහැ. විවාහ නොවිච්ච කාන්තාවකට තමයි ගාබ්‍රියෙල් ගිහලා කියනවාට දරුවෙක් ලැබෙනවා කියලා. ඒතර එහෙම කියපු ගමන් ඒක ඒ කාන්තාවට ස්වභාවිකව වෙන්න බෑ. නමුත් සැකරියස් එහෙම නැහැ, විවාහ වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි මරියා දරුවෙක් උදෙසා යාඥා කරේ නැනේ ලැබෙන්න කියලා. සැකරියස් අවුරුදු ගණන් යාඥා කරන්නේ දරුවෙක් ලැබෙන්න කියලා. අන්න ඒකයි වෙනස. එතකොට මරියා අහපු ප්‍රශ්නය ඇයට අහන්න ඇත්තරම යුතු ප්‍රශ්නයක්. මොකද ඇය මිනිස්සෙක් එක්ක පිරිමියෙක්ව එක්ක ඉන්නේ නැතුව කොහොමද දරුවෙක් ලැබෙන්නේ? යාගේ ප්‍රශ්නේ ඒකයි. එතකොට ඒකයි කිව්වේ ශුද්ධාත්මයන් වහන්සේ නෝ. පිරිමියෙක් එක්ක ඉඳලා නෙමෙයි. නමුත් සැකරියස්ට එහෙම කිව්වේ නැහැ. සැකරියට කිව්වේ නුඹ තුලින් දරුවෙක් බිහි වෙනවා කියලා. ඒක ශුද්ධාත්මයන් වහන්සේගෙන් බිහි වෙච්ච දරුවෙක් නෙමෙයි. යොහන් කියන්නේ. යොහන් කියන්නේ ස්වභාවික දරුවෙක්. එතකොට මරියට එහෙම නෙමෙයි. යේසුස් වහන්සේ ඉපදුනේ කිසිම ස්වභාවික ක්‍රමයකට නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් කලලයක් මරියගේ ගර්භාෂය තැන්පත් කිරීම තුලින්. ඒතර ඒක තමයි වෙනසකට තියෙන්නේ. හොඳයි මම හිතනවා මේ ප්‍රශ්නෙට ඔබට තිබුණා නම් තව අයට තිබුණා නම් දෙක සහෝදරයන් මම අහලා තිබුණා. මම ඒකට උත්තර දුන්නා. නමුත් ඔබටත් එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් මම හිතනවා ඒක විසඳෙන්නේ නැති කියලා මේ වෙලාවේ. හොඳයි. ඒ වගේම තවත් සහෝදරියක් මට කතා කරලා ඒ සම්බන්ධවම දේවමාලිගාව ගැන මට ගොඩක් දේවල් අපි කතා කරා, සාකච්ඡා කරා. ඒ තුල ඇත්තටම දෙවියන් වහන්සේ මම හිතනවා අපිව මගකට අරන් යනවා. ඒ දේවමාලිගාවේ ස්වභාවය මොකක්ද කියන එක. නමුත් ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ කැඳවීම මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ගොඩක් හිතනුවන් දන්නේ නැහැ කැඳවීම. දැන් කැඳවීම කියලා කියපු ගමන් ඒගොල්ලන්ට මතක් වෙන්නේ මම මාව කැඳවලා තියෙන දේශනා කරන්නද, වර්ෂිප් ලීඩ් කරන්නද, গিitar ගහන්නද, මාව ලීඩ් කරලා තියෙන. ඕක තමයි හිතන්නේ. හරි. සභාව තුල එහෙම සේවයක් නැහැ. දේශනා කිරීමේ සේවයක් නැහැ. සෝරි ඕගොල්ලෝ ඒක කියනවා මම බයිබලෙන් මම පෙන්නන්නම්. ඔක්කොමලා දේශනා කරන්න ඕනේ සුභාරංචිය. හැමෝම දේශනා කරන්න සුභාරංචිය. නුඹලා ගොස් සියලු ජාතින්ට සුභාරංචිය දේශනා කරපල්ලා කීමේ කට්ටියකට නෙමෙයි. හැමෝටම. ඒතර දේශනා කරන්න සුභාරංචිය ඕන කෙනෙක්. ඒතකොට දේශනා කරනවා කියලා සේවයක් නැහැ විශේෂ. ඒ වගේම গিitar ගහනවා කියලා සේවයක් නැහැ. කීබෝඩ් ගහනවා කියලා ඩ්‍රම්ස් ගහනවා කියලා සේවයක් නැහැ. හරි සවුන්ඩ් මික්සර් හැන්ඩල් කරනවා කියලා සේවයක් නැහැ. මම මේ කතා කරන්නේ අද සභාව තුල හදාගත්ත මිනිස්සු විසින් හදාගත්ත සේවයන් ටිකක් තියෙනවා. අනිත් ඒ ගිහිල්ලා මිනිස්සු ටිකක් එකතු කරගන්න සේවයක් නැහැ. හරි මිනිස්සු කොහේ හරි කියලා ඒගොල්ලන්ට සුභාරංචියක් කියලා සුව කිරීම ගැන කතා කරලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳනවා කියලා නැත්නම් ඒගොල්ලන්ගේ මොන හරි ආර්ථික ප්‍රශ්න විසඳනවා කියලා මිනිස්සුන් එකතු කරගන්න කියලා සේවයකුත් නැහැ. හරි. ඒතර කැඳවීමක් තියෙනවා හැමෝටම. හැමෝටම තියෙනවා කැඳවීමක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල එන හැම කෙනෙකුටම කැඳවීමක් තියෙනවා දෙවියන් වහන්සේ. හැමෝම කැඳවලා තියෙනවා. මොකටද කැඳවලා තියෙන්නේ? මොකද්ද කැඳවීම? මම හිතනවා මුල් සභාවේ යාටත් එක ප්‍රශ්නයක් තියෙන්නේ නැති. ඒ නිසා පවුලතුමා කතා කරලා කියනවා එපිස පොතේ එපිස සභාවට ලියනකොට එපිස 1
17න් මම පටන් ගන්න කැමතියි. මොකද එතන මම පොඩ්ඩක් යන්න ඕනේ දෙවෙනි පරිච්ඡේදය. නමුත් මම 1:17න් මම ආරම්භ කරන්න. මොකද නුඹලාගේ කැඳවීම මොකක්ද කියලා දැනගන්න එක කොච්චර වැදගත්ද කියන එක. හරි මේ කතා කරන්නේ ඔය গিitar ගහන දේශනා කරන වර්ෂිප් ලීඩ් කරන කැඳවීම ගැන නෙමෙයි. එහෙම කැඳවීමක් නෑ බයිබලේ. දැන් මම තියෙනවා ඒක අයින් කරගන්න. හරි. මම දන්නේ මාත් එක්ක එකඟ වෙනවා නම් එච්චර නැත්නම් ඉතින් නැත්නම් මට ප්‍රශ්නකුත් නෑ. එහෙම එකක් බයිබලේ නෑ. හරි. මට පෙන්වන්න පුළුවන් නම්. গিitar ගහන සේවයක් තිබුණාද කියලා ක්‍රියාපොතේ හරි කොහේ හරි. හරි. දැන් එපිස 1:17 ඉඳලා කතා කරන පවුලතුමා නුඹලගේ කැඳවීම ගැන දැනගැන්ම ගැන. හරි පොඩ්ඩක් කියමු ඒක. එපිස 1:17 ඒ කියන්නේ එසේ කරන්නේ මහිමයේ පියාණන් වහන්සේ වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැනගැනීමට. දැන් බලන්න මෙයාට තිබුණ කාටද සැකරිස් තිබුණ ප්‍රශ්නේ තමයි දැනගැන්ම. කාවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේව. හරි? සැකරිස් දැනගෙන හිටියේ නැහැ. හඳුනගෙන හිටියේ නැහැ. දැනගෙන කියන අදහස් කරන්නේ හඳුනගෙන. හරි? එතකොට මේකේ කියනවා එසේ කරන්නේ මහිමේ පියාණන් වහන්සේ වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එලිදරව්වේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්. හරි. මොකද උන්වහන්සේව දැනගන්න ප්‍රඥාවේ ආත්මය මේ ශුද්ධාත්මයන් වහන්සේගේ කොටස. ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම 7ක් ගැන කතා කරනවානේ යෙසායා 11. හරි. පොඩ්ඩක් එක කියවන්න. ප්‍රඥාවේ ආත්මය. ඒ වගේම එලිදරව් කිරීමේ ආත්මය. එලිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්. ඒ කියන්නේ පවුලතුමා යාඥා කරනවා. නුඹලට දෙන්න මොකටද? දෙවියන් වහන්සේව දැනගන්න. අපේ මාංශයෙන් බුද්ධියෙන් දෙවියන් වහන්සේව තේරුම් ගන්න බෑ. මේ ගොඩක් කිතුනවා උත්සාහ කරනවා මේ දෙවියන් වහන්සේ මේ මහෝත්තම අතිශුද්ධ මහා බලවත් දෙවියන් වහන්සේව බුද්ධියෙන් දැනගන්න. ඇනලයිස් කරලා දැනගන්න. හරි? ඔකට ලස්සන උත්තරයක් දුන්න එක ප්‍රොෆෙසර් කෙනෙක් මම දැක්ක වීඩියෝ ක්ලිප් එකක් ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක්. මේ රාත්තල් 3:00 මොලේට පුළුවන් ද මහා විශාල දෙවියන් වහන්සේව තේරුම් ගන්න. හරි. අපේ මොලේ බර රාත්තල් 3:00යි. හරි. ඔය රාත්තල් 3:00ට පුළුවන් ද මේ මහා විශ්වයක් හදපු මේ පොළොව විතර නෙමෙයි ග්‍රහලෝක විතර නෙමෙයි මන්දාකින විතර නෙමෙයි විශ්වෙම හදපු දෙවියන් වහන්සේව තේරුම් ගන්න. හරි. ඒ නිසා රාත්තල් 3:00 මොලෙන් දෙවියන් වහන්සේ තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. හරි. හැබැයි උන්වහන්සේ ගැන දැනගන්න ඕනේ. අන්න ඒකට ශුද්ධාත්මයන් වහන්සේගේ දැනගැනීමේ නැත්නම් ප්‍රඥාවේ ආත්මයක්. දැනගන්න නම් ප්‍රඥාවේ ආත්මයක්. wisdom, spirit of wisdom. හරි. ප්‍රඥාවේ ආත්මයක්ද එලිදරව් කිරීමේ ආත්මයක්ද නුඹලාට දෙන ලෙස සහ උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව. උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්. උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත් ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමයේ මහිමය සම්පත කිමෙක්ද කියාත්. හරි? ඒතර ඒ කියන්නේ උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව. කැඳවීම තුල තියෙන බලාපොරොත්තුව මොකක්ද? හරි. කුමක්ද කියා දැනගන්න පිණිස. ඒ වගේම ශුද්ධවන්තයන් නැත්නම් සේන්ස්ලා තුල ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කිමෙක්ද කියාත්. ඒතර මේ ඔක්කොම දැනගන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාවේ ආත්මය සහ එලිදරව්වේ ආත්මය ඕනේ. ඉස්සලම දෙවියන් වහන්සේව දැනගන්න ඕනේ. උන්වහන්සේව හඳුනා ගන්න ඕනේ. ඒකටත් ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීමක් වන ප්‍රඥාවේ ආත්මය, එලිදරව්වේ ආත්මය අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කුමක්ද කියා ශුද්ධවන්තයන් තුල නැත්නම් සේන්ස්ලා තුල වූ උන්වහන්සේගේ උරුමය මොකක්ද? ඒ උරුමයේ මහිමය, glory එක, treasure එක, riches of his glory. ඒකේ තියෙන ඒ මහිමය නැත්නම් glory එකේ තියෙන අති උතුම් බව, පොහොසත් බව කිමෙක්ද කියා. ඊට පස්සේ 19 වෙනි පදේ කියනවා අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්. බලන්න අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලය කොච්චර විශාලද කියාත්. හරි? දැනගන්න පිණිස. නුඹලා දැනගන්න පිණිස. නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසයි. හරි?
නුඹලගේ හදවත නැත්නම් නුඹලගේ සිත නැමැති ඇස. ඒ ඇස කියලා කියන්නේ ආත්මිකව දකින දේ. ඒ ආත්මික දේ පහදන පිණිස තමයි පාවුලතුමා යාඥා කරන්නේ. පාවුලතුමා මේ සභාවේ අය ගැන බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඒක අපිට අවශ්‍යයි අද දවසේ. අද දවසේ කිතුණු සභාවට අවශ්‍ය එකයි. අද දවසේ කිතුණු සභාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මහ ලොකු බිල්ඩින් නෙමෙයි. අද කාලේ කිතුණු සභාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ස්වභාවික සම්පත් ඒව දේවල් නෙමෙයි. හැබැයි මිනිස්සු යන්නේ ඒව පස්සේ. අද කාලේ කිතුණු සභාවට අත්‍යවශ්‍ය වෙන්නේ මේ දැන ගැනීම නැත්නම් මේ ප්‍රඥාවේ ආත්මය, එලිදරව්වේ ආත්මය. මොකටද? උන්වහන්සේගේ කැඳවීම ඒ බලාපොරොත්තුව මොකක්ද කියලා දැනගන්න. ඉස්සලම දෙවියන් වහන්සේ වඳුන ගන්න එක අවශ්‍යයි. ඊට පස්සේ අවශ්‍යයි උන්වහන්සේගේ කැඳවීම. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව මාව කැඳවලා තිනවා. මොකටද කැඳවලා තියෙන්නේ? අන්න ඒකේ බලාපොරොත්තුව මොකද්ද? අන්න ඒක දැනගන්න. මොකද බලාපොරොත්තුව අපේ තියෙන්න ඕනේ අන්න ඒ බලාපොරොත්තුව මත. නැතු අපි මේ ලෝකේ හදාගත්ත බලාපොරොත්තු ක්‍රමවල නෙමෙයි. තේරුණාද? අපි මේ ලෝකේ හදාගත්ත මේ ලෝකේ දේවල් ගැන නෙමෙයි මේ බලාපොරොත්තුව තබා ගන්න ඕනේ. බලාපොරොත්තුව තියා ගන්න ඕනේ අපි. අර උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව. මොකටද උන්වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ? මොකද අපි අමතක කරන්න එපා මූලික දෙයක්. කිතුවේ නැත්නම් කිතුණු දහම නැත්නම් කිතුණු ඉගැන්වීම තුළ තියෙන මූලික හරයක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් කෙනෙක් Tamanටම අයිති නැහැ. ඔබට අයිති නැහැ. යේසුස් වහන්සේ ඔබව මිලදී ගත්තා. ඒක අපි ඔළුවට දාගන්න ඕනේ. මේ ජීවිතේ ඔයාගේ නෙමෙයි. මෙතනින් පස්සේ. නේද? පොඩ දිරවන්න දෙන්නේ. ඔයාගේ ජීවිතේ ඔයාට අයිති නෑ. ඔයාගේ ජීවිතේ ඔයාට අයිති නෑ. දැන් ඒ නිසා එයාගේ කැඳවීම උන්වහන්සේ අපිව කැඳවලා තියෙන දෙයට ඒ බලාපොරොත්තුව තුළ තමයි අපේ බලාපොරොත්තුව තබා ගන්න අවශ්‍ය. අන්න එතකොට අපි කවදාවත් ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. කනස්සලු වෙන්නේ නැහැ. පරාජිත වෙන්නේ නැහැ. අධෛර්ය වෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඒ බලාපොරොත්තුව කවදාවත් අපෙන් සුන් වෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන පුදුමය. ඒකයි ඒකේ තියෙන වටිනාකම. ආමෙන්. ඒ නිසා ඒ බලාපොරොත්තුව කිමෙක්ද කියා දැනගන්න පිණිසත්. හරි. ඔබලගේ සිත නැමැති ඇස් පහදන්න කියලා පාවුලතුමා යාඥා කරනවා. ඒ තරම් නෙමෙයි ශුද්ධාත්ම වහන්සේගේ බලය අප කෙරෙහි උන්වහන්සේගේ බලය කොච්චරද කියන එක. ශුද්ධාත්ම වහන්සේගේ බලය ඩුනාමිස් ඩයිනමයිට් වගේ බලය මොකක්ද කියලා දැනගන්න පිණිස. දැන් මේක කියලා පාවුලතුමා විස්තරාත්මකව කතා කරලා කියනවා අපේ ස්වභාවය මොකක්ද උනේ කියලා. අපි කොහොමද උනේ? අපි හිටියේ කොහෙද? ඒ වගේම උන්වහන්සේගේ බලය මොකක්ද? ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුල කොහොමද අපිට මේ බලය ආවේ කියන එක. 20 වෙනි පදේ පොඩ්ඩක් අපි කියමු. 20 වෙනි පදේ. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉෂ්ට කළා වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකාරකමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටුවා. දැන් මේ අර සියල්ල අපිට දුන්න විදිහයි මේ කතා කරලා කියන්නේ. අර ඉස්සර කියපු දේවල් අපිට කොහොමද ලැබුණේ? හරි. දෙවියන් වහන්සේට ලං වුණේ කොහොමද? බලය කොහොමද ලැබුණේ? ඒ ඔක්කොම දේවල් නැත්තම් යේසුස් දෙවියන් වහන්සේට අපි කොහොමද දැනගන්න තරමට අපි ලං වෙන්නේ? ඒ ඔක්කොම ලැබුණේ මේ යේසුස් වහන්සේගේ මෙන්න මේ ක්‍රියාව නිසා. මොකද්ද? උන්වහන්සේගේ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව්වා. දැන් මැරෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඕන මිනිහෙක් මැරෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. යේසුස් වහන්සේත් මැරුණා. කුරුසේ යන ගැහුවා යේසුස් වහන්සේ මැරුණා. හරි. දවස් 3ක් ගුහාවේ හිටියා. හරි. මැරිලා. සිහි නැති වෙලා නෙමෙයි මැරිලා. හරි. මැරිච්ච යේසුස් වහන්සේව දවස් 3කට පස්සේ නැගිට්ටෙව්වා. කවුද? ඒ ශුද්ධාත්මයන් වහන්සේ. නැගිට්ටෙව්වා. නැගිටුවා මොකද කරේ? ඊළඟ පදේ. කතා කරලා කියනවා. සියලු අධිපතිකමටත්, බලයටත්, පරාක්‍රමයටත්, ස්වාමිකමටත් මේ ලෝකෙහි පමණක් නොව පරලෝකයේදීත් සඳහන් කරන ලද සියලු නම් වලටත් වඩා
උසස් කොට ස්වර්ගීය ස්ථානවල Tamanගේ දකුණු පැත්තේහි වාඩි කර හිඳුවා. හරි. ඒතර ඒ කියන්නේ මේ ලෝකයේ සියලු අධිපතිකම් බලය පරාක්‍රමයේ ස්වාමිකමේ මේ ලෝකේ විතරක් නෙමෙයි ඊළඟ ලෝකෙත් මතු වෙන්නා වූ දැන් තියෙන මතු වෙන්න තියෙන සියලු බලයටත් ඉහළින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව වාඩි කරවලා බලයෙන් යුක්තව මලවුන්ගේ නැගිට්ටෝ විතර නෙමෙයි ඒ ආත්මික තලයේ සියලු බලයට ඉහළින් පියාණන් වහන්සේගේ සිංහාසනේ දකුණු පස වාඩි කරවලා මොකද්ද කරේ? මොකද්ද කරේ ඊට පස්සේ 22 වෙනි පදේ? සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලට හිස වෙන්න උන්වහන්සේ නියම කළසේක. සභාව උදෙසා සියල්ලට උන්වහන්සේ හිස head ප්‍රධානිය නෙමෙයි එතන අර්ථයෙන් හිස ඔළුව. මොකද ශරීරය ගැන කතා කරනවා ඊට පස්සේ. හරි. සියලු දේවල් යේසුස් වහන්සේගේ පාදයට දැම්මා. උන්වහන්සේ හිස කෙරෙව්වා. හරි. ඊට පස්සේ කියනවා ඔන්න අපිට අවශ්‍ය දේ. අපේ ස්වභාවය. හරි. ඒ ස්වභාව නම් සබෞසා හිස කරා කියලා කියනෝනේ ඒ ස්වභාව නම් සියල්ලන් තුල සියල්ල සම්පූර්ණ කරන තනන් වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. දැන් සියල්ල සම්පූර්ණ කරන තනන් වහන්සේගේ පූර්ණකම. ක්‍රිස්තු ශරීරය කියන්නේ ඒකයි. ස්වභාව නම් මොකද ස්වභාව කියන්නේ? මේ රැස් වෙලා පුඩි ගහලා සින්දු කිව්වට ස්වභාවක් නෙමෙයි. ස්වභාවක් වෙයි ඒක. ඒක ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව වෙන්නේ නැහැ. ස්වභාව නම් සියල්ලන් තුල සියල්ල සම්පූර්ණ කරන තනන් වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. උන්වහන්සේගේ ශරීරය කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ පූර්ණකම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ණකම. අන්න ඒකයි ස්වභාව. අන්න ඒකයට තමයි උන්වහන්සේව හිස කළේ. අන්න ඒකේ පාදවල යරට තමයි අර මොනවාද මේ ලෝකයේ මුලාදෑනින් පරාක්‍රමධාරීන් සියලු දේ යටත් කරලා දුන්නේ. නැතුව මේ අපි රැස් වෙලා සින්දු ටිකක් කිව්වා කියලා බයිබලයක් කියවුවා කියලා ඒක සබාවක් වෙන්නේ නැහැ. සෝරි. සමා වෙන්න. මම කෙලින් කතා කරනවා. මම දන්නවා මට අකමැතියි කොට ඒක මට ප්‍රශ්නයක් නැහැ. මේ තමයි ඇත්ත. මේ තමයි ඇත්ත. බයිබලයට අනුව ඇත්ත. හොඳට බලන්න. වැරදි නම් බයිබලට අනුව මම කියන දේ වැරදි නම් මට පෙන්නන්න. ඒ ස්වභාව නම් සියල්ලන් තුල ඒක දාන්න අප. ඒ ස්වභාව නම් සියල්ලන් තුල සියල්ල සම්පූර්ණ කරන තනන් වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. හරි. ඒකයි. එපීස 1:23. හරි. හොඳයි. ඊළඟ පදේ. 2:1. ඒකේ කතා කරලා කියනවා මෙන්න අපි හිටපු ස්වභාවය. නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. හරි. අපි පව් නිසා මැරිලා හිටියේ. ඒක අදහස් කරන්නේ මේ අපි මැරිලා හිටියේ අපි ජීවත් වුණා හුස්ම ගත්තා. ඒ කතා කරන්නේ ඒක නෙමෙයි. ගිනිවිලකට යන්න නියම වෙලා හිටියේ. දෙවන මරණයට අපි අහු වෙලා හිටියේ. අපි ආත්මිකව මැරිලා හිටියේ. නමුත් අපි ආත්මිකව ජීවත් කළා උන්වහන්සේ. හරි. මැරිලා හිටියේ අපි වරද නිසා. හැබැයි උන්වහන්සේ අපිව ජීවත් කරා. කොහොමද? ඒ පූජාව කරලා උන්වහන්සේ නැගිට නිසා. ඊට පස්සේ දෙවනි පදේ. ඊට පස්සේ කියනවා පෙර කාලයේදී නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරයේ ලෙස අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන අහසේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒ වායේ හැසිරුණෝය. අපි හිටියේ මේ ලෝකයේ ව්‍යවහාරයේ ලෙස. අපි ඒ කාලේ හිටපු විදිහට මේ කතා කරලා කියන්නේ අකීකරුකමේ පුත්‍රයෝ. අපි අකීකරුව සිටියා. මොකටද? දෙමාපියන්ට අකීකරු වෙන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකත් වැදගත්. නමුත් ඒව නෙමෙයි මේ කතා කරන්නේ. නැතුව මේ පාසලට අකීකරු වෙන එක මේක එහෙම එකක් නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වෙන්නේ. හිටියා. අන්න ඒ අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කරන, දැනුත් ක්‍රියා කරන යක්ෂයාගේ කැමැත්ත. මේ ආකාශයේ අධිපතියා කියන්නේ ඒකයි. Prince of the power of the air. අහසේ ආකාශයේ අධිපතියා. හරි. යක්ෂයාගේ කැමැත්තේ හැටියට අපි හැසිරුණා. අදත් මිනිස්සු එහෙමයි හැසිරෙන්නේ. හරි. අන්න ඒ වගේ අපිත් හිටිය එක කාලයක්. ඒකයි මේ කියන්නේ. හැබැයි උන්වහන්සේ අපිව ජීවත් කරලා අරගෙන මොකද කරේ? තුන්වෙනි පදේ. මම මේ කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේ අපිට දුන්න බලය ගැන, කැඳවීම ගැන අපි කතා කරන්නේ ගොඩක්.
ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල වෙස හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදහසේ දරුවෝව හිටියා එහෙම. හරි. අපිත් එකවා කාලයක් ඒ වගේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් හිතටත් කැමති දේ කරමින්. දැන් මම අහන ඔබට ප්‍රශ්නයක්. ඔබ තාමත් එහෙම දින්නේ? මාංශයට හිතට කැමති දේ කරමින් දින්නේ. මොකද අද සභාව තුළ ගොඩක් වෙලාවට අපිව එන්කරේජ් කරන නැත්නම් අපිව සභාවට ගෙන්න ගන්න කියන්නේ ඒකනේ. මාංශයේ තෘෂ්ණාව දෙනවා කියලානේ ගෙන්නන්නේ. වාට සැප සම්පත් වෙනවා, වාට කාර් එක හම්බ වෙනවා, ගේ හදා ගන්නවා, අරව කරනවා, මේවා කරනවා, සපලත්ත්‍ය ලැබෙනවා, අරක ලැබෙනවා, මේක ලැබෙනවා. මොනවද මාංශයේ තෘෂ්ණාව? හිතට හරි ආසයි ඒක. මගේ හිතට හරි ආසයි ඒක. ඉතින් අපි එහෙම නැත්නම් තාම අපේ ලෝකයේ අතර තියෙන වෙනස මොකද්ද? ඒ මිනිස්සුත් ඒ වගේම දේවල් කරනවා. ස්වභාවයේ අනික් අයවෙන් උදහසේ දරුවෝ. එහෙම ඉන්න අය දෙවියන් වහන්සේට උදහස් වෙලා ඉන්නවා. ඒක යාකෝබ් පොතේත් කියනවා 4:4. උදහසේ දරුවෝ. හොඳයි. ඊට පස්සේ එහෙම තමයි අපි හිටියේ. හැබැයි යේසුස් වහන්සේ මොකද්ද කරේ? නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත සිටින නිසා අපිට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් වූ ඒ ප්‍රේමය නිසා මොකද කරේ? ඊළඟ පදේ 5 වෙනි පදේ ප්‍රේමෙන් අපගේ වරද කරන කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අපි ජීවත් කර පාපය තුල මැරිලා හිටියත් අපි උන්වහන්සේගේ පූජාව පිළිගත්ත ගමන් උන්වහන්සේගේ පූජාව අපි ඒ කුරුසේ පූජාව පිළිගත්ත ගමන් මොකද වුනේ? ක්‍රිස්තුස් වහන්සේ සමග අපිව ජීවත් කර. හරි. ඊට පස්සේ මොකද කරේ? උන්වහන්සේ සමග අපිව නැගිට්ටෙව්වා. හරි. ක්‍රිස්තුස් වහන්සේ සමග අපිව ජීවත් කරා විතරක් නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේව නැගිට්ටෙව්වා වගේ අපේ ආත්මයව අපිව නැගිට්ටෙව්වා. මැරිලා හිටියේ අපි ආත්මේ. මැරිලා කියන්නේ පෙට්ටියේ හිටියේ ආත්මේ. ඒක නැගිට්ටෙව්වා. හරියට යේසුස් වහන්සේ නැගිට්ටෙව්වා වගේ. හරි. ඊට පස්සේ මොකද කරේ? 6 වෙනි පදේ මෙන්න වැදගත්ම දේ. මෙන්න මේක තමයි වැදගත්ම දේ. ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූ සේක. මෙන්න ක්‍රිස්තුස් වහන්සේ සමග තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග උන්වහන්සේත් එක්ක උන්වහන්සේ සමග අපිව හිඳෙව්වා. කොහෙද? ස්වර්ගීක ස්ථානවල. ඒ තමයි ආත්මය නැගිටවල කරේ. දැන් මේ ආත්මය අපේ ජීවත් කරවලා නැගිටවලා අපේ ආත්මය උන්වහන්සේ සමග වාඩි කරවලා තිනවා. අපි පොළවේ මේ ශරීරයේ තිබුණට අපේ ආත්මය වාඩි වෙලා තියෙන්න ඕනේ හරිනම් ස්වර්ගික ස්ථාන. ඒතර මගේ ආත්මය ස්වර්ග ස්ථානවල වාඩි වෙලා නම් මම දකින්නේ ආත්මික දේ මිසක් මේ ස්වභාවික දේ නෙමෙයි. මම උනන්දු වෙන්නේ මේ ස්වභාවික තලේ කාර් එක ගන්න, පෝසත් කරගන්න, අරේ කරන්න, රෙස්ටොරන්ට් වලින් කන්න, අරව කරන්න, මේව කරන්න නෙමෙයි. මම හොයන්නේ ආත්මික තලයේ දේවල්. මොකද අපි වාඩි වෙලා ඉන්නේ එතන නම් අපි හොයන්නේ ස්වර්ගික දේ. ස්වර්ගික ආත්මික නැත ආත්මික කෙනා හොයන්නේ ආත්මික දේ. මානසික කෙනා හොයන්නේ මානසික දේ. ඒතර ස්වර්ගිකද ආත්මිකද මානසිකද කියලා දැනගන්න හරි ලේසියි. ඔයා ආසා කරන්නේ මොකටද? ඔයා හොයන්නේ මොකද්ද? බලාපොරොත්තුව මොකද්ද ඔයාගේ? ඔයාගේ බලාපොරොත්තුව ආත්මික දේ නම් එහෙනම් ඔයා වාඩි වෙලා ඉන්නේ දෙවියන් වහන්සේත් එක්ක ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ග ස්ථානවල. හැබැයි තාම හොයන්නේ මේ පොළවේ දේවල් නම්. මම මේ කතා කරන්නේ බයිබලයේ දැනුම අරගෙන, බුද්ධිය අරගෙන, ඔළුව කහගෙන, උපාධිය අර ඒව කතා නෙමෙයි මම මේ කතා කරන්නේ. ආත්මික දේ හොයන්න. ආත්මයට අවශ්‍ය දේ. මොකද එතන තමයි රහස තියෙන්නේ. එතන තමයි රහස තියෙන්නේ. උන්වහන්සේ අපිව වාඩි කෙරෙව්වා. ඇයි වාඩි කෙරෙව්වේ? මොකද උන්වහන්සේගේ බලාපොරොත්තුව? හරි. මොකද්ද උන්වහන්සේගේ බලාපොරොත්තුව? හරි. එතකොට අපි මැරිලා හිටියා. මාංශයේ තෘෂ්ණාව අනුව ක්‍රියා කරමින් හිටියා. ලෝකෙ මිනිස්සු වගේ විනාශයට යමින් හිටියා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ අපිව නැගිට්ටවලා, අපිව ජීවත් කරවලා, නැගිට්ටවලා උන්වහන්සේ සමග අපිව වාඩි කෙරෙව්වා. මොකටද දන්නවද? මට මේ ඔක්කොම කියවන්න වෙලා නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? 13 වෙනි පදය. දැන් 2:13. නමුත් වරක් දුර සිටියා වූ නුඹලා
ඒ කියන්නේ අපි දුර හිටියේ. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා. නමුත් දෙවියන් වහන්සේට ලං වෙච්ච සෙනගකුත් හිටියා. ඒ තමයි යුදෙව්වන්. අපිට වඩා ලං වෙලා හිටියා ඒගොල්ලෝ. හරි. නමුත් ඒගොල්ලන්ට වඩා අපි දුරින් හිටියා. මේක යුදෙව්වන් ග්‍රීකයන් කියලා වෙනසක් නැහැ. ඒ නිසා මේ දෙගොල්ලක් ගැන මේ කතා කරන්නේ. දුර සිටියා වූ නුඹලා දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ලං කරනු ලැබුවෝය. ඒතකොට අපි දැන් ලං වෙලා ඉන්නේ යේසුස් වහන්සේගේ පූජාව නිසා. උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළ උන්වහන්සේගේ ලේ නිසා ඒ ලේවල සමගි කිරීම නිසා අපි දැන් දෙවියන් වහන්සේට ලං වෙලා ඉන්නවා. යුදෙව්වන් ආබ්‍රහම්ට දාව නැත ආබ්‍රහම්ගේ පරම්පරාවට ඉපදිච්ච නිසා ඒගොල්ලෝ උප්පත්තියෙන් දේව දරුකම ලැබුණත් දෙවියන් වහන්සේට සමහරට ලංව හිටියේ නැහැ උන්වහන්සේ වඳුනගත්තේ නැහැ. නමුත් අපි දැන් යේසුස් වහන්සේගේ ලේ නිසා උන්වහන්සේට ලං කරනු ලැබ තියෙනවා. හැබැයි අපේ සිත් නැමැති ඇස් ඇරෙන්න ඕනේ. අපි ළඟ හිටියා. හරියට යුදෙව්වොත් එහෙම තමයි. ළඟ හිටියා. සැකරියස් දේවමාලිගාව ඇතුලේ හිටියා. දේව දූතයව ඇස් දෙකෙන් දැක්කා. ඒත් අඳුනගත්තේ නැහැ. දේව දූතයව අඳුනගත්තා. නමුත් දෙවියන් වහන්සේ අඳුනගත්තේ නැහැ. අඳුනගෙන හිටියේ නැහැ. ඒ වගේ අපිවත් ලං කරනු ලැබුවා යේසුස් වහන්සේගේ ලේවලින්. අපි අඳුන ගන්න උන්වහන්සේව. ඊළඟ පදේ ලං කරනු ලැබුවෝය. 14. මක් නිසාද වෙන් කිරීමේ මැද බිත්තිය බිඳ දමා ඒ සතුරුකම නැමැති නියෝගවල අන්තර්ගත වූ ආඥාවල ව්‍යවස්ථාව Tamanගේ මාංශයෙන් නැති කරා. වෙන් කිරීමේ මැද බිත්තිය. මොකක් ගැනද මේ කතා කරන්නේ? වෙන් කිරීමේ මැද බිත්තිය කිව්වා. මේ කතා කරන්නේ දේවමාලිගාව ගැන. මේ කතා කරන්නේ දේවමාලිගාව ගැන. මොකද දෙවියන් වහන්සේට ලං වෙන්න තිබිච්ච බාධකය තමයි පාපය. ඒ නිසා දෙවියන් වහන්සේ දේවමාලිගාව හදනකොට අර ඉනර් චේම්බර් කියලා එකක් හැදුවා. ඇතුල් මළුව කියලා එකක් හැදුවා. ඒකේ කොටස් දෙකක් තිබුණා. ඒක ඔයගොල්ලෝ දන්නවා හොඳට. ශුද්ධ ස්ථානය, අතිශුද්ධ ස්ථානය. එතකොට මේ ශුද්ධ ස්ථානයට යන්න පුළුවන් පූජකයන්ට විතරයි. හැබැයි අතිශුද්ධ ස්ථානට පූජකයන්ට යන්න බෑ. ඒකට යන්න පුළුවන් උත්තම පූජකයට අවුරුද්දට එක වතාවයි. ඒ සතෙක්ගේ ලේ අරගෙන එයා වෙනුවෙන් පූජාවක් කරලා සෙනග වෙනුවෙන් පූජාවක් කරලා. මැද බිත්තිය කියලා අදහස් කරන්නේ ඒක. මොකද ඒකේ තිබිච්ච තිරය අඟලක් විතර මහතයි. බිත්තියක් වගේ හරියට. කඩලා දැම්මා. ඒ මොකද වුණේ ඒක ව්‍යවස්ථාවේ ආඥාවන් තිබුණා මිනිස්යාට සම්පූර්ණ කරන්න බැරි. ව්‍යවස්ථාවේ දුන්න ආඥාවන් කිසිම මිනිසෙකුට හැමදාම තියන්න බෑ. හරි. ඒ නිසා ඒක තමයි සතුරුකම කියලා කිව්වේ. ඒ දෙවියන් වහන්සේට ලං වෙන්න තිබිච්ච බාධාව ඒකයි. අපිව දෙවියන් වහන්සේගෙන් ඈත් කරලා තිබුණේ පාපය. පාපය එලිදරව් වුණේ ව්‍යවස්ථාව ආවට පස්සේ. ඒතර ව්‍යවස්ථාව කියන එක දෙවියන් වහන්සේ දුන්න යහපත් දෙයක්. හැබැයි මේ යහපත් දේ අපිට හතුරු වුණා. ඇයි ඒ? ඒකේ තිබිච්ච ආඥා අපිට කියන්න නැත්නම් ඒක අපිට තියන්න, ඒක ඒ අනුව පවතින්න, ඒක අනුව ජීවත් වෙන්න බැරි නිසා. හැබැයි යේසුස් වහන්සේ මොකද කරේ? ඒ ආඥාවල ව්‍යවස්ථාව යේසුස් වහන්සේගේ මාංශයෙන් ඉරා දැම්මා. උන්වහන්සේ මාංශයෙන් කුරුසපත් වෙච්ච වෙලාවේ ඒ පාපයට වන්දිය, සම්පූර්ණ වන්දිය මේ ලෝක ඉතිහාසයේ ඉපදිච්ච හැමෝටම, ඉපදෙන හැමෝටම, ඉන්න හැමෝටම හැමෝම වෙනුවෙන් උන්වහන්සේ මොකද කරේ? ඒ පූජාව කරා. උන්වහන්සේගේ මාංශයෙන්. ඒතර මොකද උනේ? මැද බිත්තිය වෙන් කිරීම ඉරලා දැම්මා. ඒ වෙලාවේ ඒක නිසා තමයි යේසුස් වහන්සේ කුරුසපත් වෙච්ච වෙලාවේ අපිට කියනවා සුභාරංචි පොත්වල ඒ තිරය උඩ ඉඳලා පහළට ඉරුණා කියලා. ඒක ඉබේ ඉරෙන්නේ නැහැ. ඒක ඝනකම තිරයක්. ලේසියෙන් ඉරෙන්නේ නැති තිරයක්. හරි. උඩ ඉඳන් පහළට ඉරුණා. ඒක සංකේතවත් වෙන්නේ මොකද්ද? අර වෙන් කිරීම. මිනිස්යා සහ දෙවියන් වහන්සේ අතර තිබුණු වෙන්වීම නැති කරා. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේ සමග වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ ස්වර්ගික ස්ථානවල. අපි උන්වහන්සේ හා ඒකත්වයකට ආවා කියන එකයි. ඒක තමයි යේසුස් වහන්සේගේ යාඥාව ගෙත්සමනේදී. එමෙ අවසාන රාත්‍රියේ.
යාඥාව. ඒකත්වයක් වෙන පිණිස. අනේකට තමයි උන්වහන්සේ මාංශය ඉරෙන් ඉඩ හැරියේ. ඒතර අපේ කැඳවීම මොකද්ද? දාන ඊළඟ පදේ. දෙගොල්ල එක්කලා මේ කතා කරන්නේ දෙගොල්ල කියලා කතා කරන්නේ යුදෙව්වන් සහ අන්‍ය භක්තිකයන් ඒ වගේම දෙවියන් වහන්සේ හා සමාදානය. හරි. දෙගොල්ල එක්කලා උන්වහන්සේම යේසුස් වහන්සේ මොකද කරේ? මේ දෙගොල්ලන්ගම එක් කරා. ඒ කියන්නේ උන්වහන්සේ තුල යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද කියලා වෙනසක් නැහැ. දෙගොල්ල එක්කලා. උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක. උන්වහන්සේ අපේ ශලෝම්, උන්වහන්සේ අපේ සමාදානය. පීස් එක. එසේ කලේ සමාදාන කරමින් තමන් තුල දෙගොල්ල එක අලුත් මිනිස්සෙක් කොට මවන පිණිස. ඒතර මේ දෙගොල්ලන්ගෙන්ම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එක ස්වභාවයක්. යුදෙවෙක් හෝ වේවා, ග්‍රීකයෙක් හෝ වේවා, අන්‍ය ජාතිකයෙක් හෝ වේවා, මොන ජාතිකයෙක් හෝ වේවා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් උන්වහන්සේගේ කැඳවීම වෙන්නේ මේ මොන જાතියෙන් මොන පැත්තෙන් ආවත් යුදෙව්වෙක් වුණත් ග්‍රීකයෙක් වුණත් අන්‍ය ජාති මොකෙක් වුණත් කවුරු වුණත් එක මිනිස්සෙක් එක ස්වභාවයක් දරන පිණිස ඒ අය එක ස්වභාවයක් දරන පිණිස. ආමෙන්. එක ස්වභාවයක් දරන පිණිස. ඊළඟට 15 සමහරවිට කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ලම එක ශරීරයක් කොට කුරුසිය කරන කොටගෙන දෙවියන් වහන්සේට සමගි කර දෙන පිණිසත්ය. මේ දෙගොල්ලන්ව එක් කරා. යුදෙව්වන්ව සහ ග්‍රීකයන්ව එකතු කරලා දෙවියන් වහන්සේට සමගි කරා. මේක තමයි යේසුස් වහන්සේ කරේ. ඇයි උන්වහන්සේගේ අභිමුඛයට එන්න පිණිස ඒකනේ තිරේ ඉරුනේ. දේවමාලිගාවේ. හරි. ඔක තමයි වුනේ. ඒක තමයි සිදු වුනේ. right. අපි ඒ නිසා මොකද වෙන්නේ? කියවන ඊළඟ පදේ 17. උන්වහන්සේ ඇවිත් දුර සිටියා වූ නුඹලාට සමාදානයේද ළඟ සිටිය වුන්ට සමාදානයේද දේශනා කළසේක. ඒ කියන්නේ යුදෙව්වන්ට සහ ග්‍රීකයන්ට දුර හිටි අන්‍ය ජාතීන් ඒගොල්ලන්ට දේශනා කරා සමාදානය. ළඟ හිටපු යුදෙව්වන්ට සමාදානය දේශනා කරා. හරි. එහෙම කරේ මොකටද? ඊළඟ පදේ 18. මක්නිසාද උන්වහන්සේ කරන කොටගෙන අප දෙගොල්ලට එක ආත්මයන්න් වහන්සේ තුල පියාණන් වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. දැන් දැක්කද මේ මොකද ඔක්කොම කිව්වේ කියලා. දැන් ඕගොල්ලෝ මෙච්චර වෙලා කියනකොට සමහරට ඕගොල්ලෝ නිකන් අයියෝ මොනවද මේ කියවන්නේ කියලා හිතනද? මේ ඔක්කොම කියුවේ මෙන්න මේකට. මොකටද? අපි සියල්ලන්ටම යුදෙව්වෙක් වුණත්, අන්‍ය භක්තිකයෙක්, අන්‍ය ජාතිකයෙක් වුණත්, ග්‍රීකයෙක් වුණත්, මොන ජාතිකයෙක් වුණත් එක ආත්මයන්න් වහන්සේ තුල ඔයාගේ ස්වභාවයෙන් නෙමෙයි. ඔයාගේ ස්වභාවය අරගෙන නෙමෙයි. ආත්මයන්න් වහන්සේගේ ස්වභාවය අරගෙන. ඒක එක ආත්මයන්න් වහන්සේ තුල කියලා කිව්වේ. එක ආත්මයන්න් වහන්සේ තුල පියාණන් වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පියාණන් වහන්සේ ළඟට යන්න පුළුවන් වෙලා තින්නේ හරි. යේසුස් වහන්සේගේ පූජාව ලේ කරන කොටගෙන. ඒක තමයි බිත්තිය වෙන්ුනේ. හැබැයි අපි යන්නේ කොහොමද? ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ආත්මයන් වහන්සේ තුල. ශුද්ධ ආත්මයන් වහන්සේ තුල. මක්නිසාද අපි සියල්ලන් ආත්මයන් වහන්සේට එකතු වෙනකොට එක ආත්මයකට එකතු වෙනකොට මොකද වුනේ? ඒ ආත්මයන් වහන්සේ පියාණන් හා ඒකත්වයක සිටිනවා. පියාණන්, පුත්‍රයන්, ශුද්ධාත්මයන් ඒකත්වයක්. ඒතර යේසුස් වහන්සේ දැන් පියාණන් වහන්සේට අපිව සම්බන්ධ කරන්න නැත්නම් අපිව ඒකත්වයකට ගේන්න යේසුස් වහන්සේ වන්දිය ගෙව්වා. ඒ ලේ පූජාව නිසා දැන් මැද බිත්තිය අර වෙන් කිරීම විවස්ථාවේ නියෝග අපිට විරුද්ධ ඔක්කොම ටික උන්වහන්සේ වෙන් කරා, අයින් කරා, ඉරුවා. බින්දා. ඉවත් කළා. යේසුස් වහන්සේ. දැන් පාර ඇරිලා තියෙනවා. හැබැයි අපි කොහොමද උන්වහන්සේ ළඟට යන්නේ? ආත්මයන් වහන්සේ තුලින්. ආත්මයන් වහන්සේ තුලින් විතරයි. මොකද එක ආත්මයන් වහන්සේ ඉන්නේ. අන්න ඒ ආත්මයන් වහන්සේ
අපි තුල වාසය කරන්නේ අන්න ඒකයි. මොකද ඒකත්වයට එන්න. හරි. දැන් උන්වහන්සේ ළඟට එන්න අපිට පුළුවන්කම තියෙනවා ඒ ආත්මයන් වහන්සේ තුළ. මේක තව පැහැදිලි වෙනවා ඊළඟ පද දෙකට අපි යනකොට. 19 පොඩ්ඩක් දාන්න. ඒක කියනවා. ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොවේ. ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවලුන්ව සිටින්නහුය. හරි? හරි. ඊළඟ පදේ 20. ඒක කියනවා නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින. දැන් කාගේද අත්තිවාරම? ප්‍රේරිතයන් සහ ප්‍රොපේතවරුන්ගේ අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් වහන්සේම එහි කොනේ ප්‍රධාන ගලව සිටිනසේක. හරිද? මේ මොකක් හරි ගොඩනැගිල්ලක් ගැන කතා කරන්නේ මේ. අත්තිවාරමක් දාන්නේ ගොඩනැගිල්ලකනේ. මොකද්ද මේ ගොඩනැගිල්ල? දැන් මේක ස්වභාවික ගොඩනැගිල්ලක් වෙන්න බෑ. හරි? දැන් මේ ස්වභාවික ගොඩනැගිල්ලක් ගැන මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ආත්ම. මොකද ආත්මනේ නැගිට්ටෙව්වේ අපි. මැරිලා හිටිය ආත්මයන්. නැගිට්ටෙව්වේ ආත්මයන්. අපි ආත්මෙන් උන්වහන්සේත් එක්ක වාඩි වෙලා ඉන්නවා ස්වර්ග ස්ථානවල. මේ ඔක්කොම ආත්මික කාරණා. හරි? ස්වභාවික ශරීරය අපි ජීවත් වුණාට අපි මේ ලෝකේ හිටියට මේ ලෝකාකාර වෙන්නේ නැහැ. හරි? ඒතර අපේ ආත්මය තමයි නැගිට්ටෙව්වේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි දැන් අපිව ගොඩනගන්නේ අත්තිවාරමක් පිට. මොකද්ද අත්තිවාරම? අපොස්තලවරුන්ගේ සහ ප්‍රොපේතවරුන් දුන්න අත්තිවාරම. මොකද්ද? මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපදේශ ටික. මේ අලුත් කිවිසුමේ යවුම් පත්‍රවල තියෙන වටිනාකම ඒකයි. මේ අලුත් කිවිසුමේ යවුම් පත්‍රවල තියෙන ට්‍රෙෂර් එක ඒකයි. වටිනාකම ඒකයි. මොකද ඒක තමයි අත්තිවාරම. ඔයාගේ අත්තිවාරම පරණ කිවිසුමේ දාලා හරියන්නේ නැහැ. මම එහෙමම කියන්නම්. මොකද නුඹලා ගොඩනැගිලා තියෙන්නේ කොහෙද? ප්‍රොපේතවරුන්ගේ සහ අපොස්තලවරුන්ගේ අත්තිවාරම පිට. හරි. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ ප්‍රොපේතවරුන් සහ අපොස්තලවරුන් යේසුස් වහන්සේ උගන්වපු දෙයෙන් එහාට දෙයක් ඉගෙනුවේ නැහැ. හරි. ඒ විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ කියපු ගොඩාක් දේවල් පරණ කිවිසුමේ තියෙන දේවල්. ඒතර අලුත් කිවිසුමේ තියෙන ගොඩක් දේවල් පරණ කිවිසුමේ තියෙනවා. හරි. ගොඩක් දේවල්. හැබැයි අලුත් කිවිසුම කියලා අපිට දීලා තියෙන යවුම් පත්‍ර ටික අපිට දීලා තියෙන්නේ. ඒක තමයි ප්‍රොපේතවරුන් සහ අපොස්තලවරුන් දාපු අත්තිවාරම. හැබැයි ඒකේ ප්‍රධාන කොනේ ගල කවුද? යේසුස් වහන්සේ. පාවුලතුමා වෙන තැන්වල කොරින්ති පොතේම කියනවා ක්‍රිස්තුස් වහන්සේ තමයි අත්තිවාරම කියලා. මොකද යේසුස් වහන්සේගේ අත්තිවාරම පිට තමයි හැදෙන්න ඕනේ. මෝසස්ගේ අත්තිවාරම නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ අත්තිවාරම. හරි. ඒක තමයි සභාව හැදුවේ. දැන් මොකද මේ කතා කරන්නේ? මේ ක්‍රිස්තුස් වහන්සේ ඒ ගොඩ නැගිල්ල නැත්නම් ඒ අත්තිවාරමේ ප්‍රධාන කොනේ ගල වෙලා තියෙනවා. දැන් ඕක පොඩ්ඩක් අපි උතන ඔහොම පොඩ්ඩක් අපි නෑ මේ ටික කියවලා මම අතර ලේසි මට 20 වෙනි පදේ නුඹලා අදන ලැබුවේ 21. උන්වහන්සේ තුල මුළු ගොඩ නැගිල්ල දැන් දැක්කද? ගොඩ නැගිල්ල ගැන මේ කතා කරන්නේ. මුළු ගොඩ නැගිල්ල හොඳ හැටි එකතු කරනු ලදුව ස්වාමීන් වහන්සේ තුල ශුද්ධ වූ මාලිගාවක් සෑදීගෙන යන්නේය. ගොඩාක් අය කතා කරනවා ජෙරුසලමේ තියෙන දේව මාලිගාව ගැන. ඒක කවද්ද හැදෙන්නේ? ඒක කොහොමද හැදෙන්නේ? ඒක කවුද හදන්නේ? ඒක හැදෙන්නේ යනවා. ඒක ඇන්ටික්‍රයිස්ට් හදනවා. ඒක හදන්නේ ඇන්ටික්‍රයිස්ට්. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ ක්‍රයිස්ට් හදන දේව මාලිගාවක් තියෙනවා. මේ වෙනකොට ඒක හැදීගෙන යනවා. මම හිතනවා මේ ඇන්ටික්‍රයිස්ට් හදන දේව මාලිගාව ගැන වඩා ක්‍රයිස්ට් හදන නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ හදන දේව මාලිගාව ගැන උනන්දු වෙන එක වඩා හොඳයි. හරි. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල හොඳ හැටි එකතු කරන ලදුව ස්වාමින් වහන්සේ තුල ශුද්ධ වූ මාලිගාවක්. Holy temple in the Lord. Holy temple. ශුද්ධ මාලිගාවක්. සෑදීගෙන යන මාලිගාවක්ව නුඹලා සෑදීගෙන යනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 2000ක් තිස්සේ උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා ඒ ලේ වගුරවලා උන්වහන්සේ මැද බිත්තිය නැත්නම් ඒ වෙන් කිරීමේ බිත්තිය අයින් කරලා ඒ අතිශුද්ධ ස්ථානයට ලං වෙන පිණිස අලුත් නැත්නම් ආත්මික ගෘහයක් ආත්මික දේව මාලිගාවක්
උන්වහන්සේ ගොඩනගමින් යනවා අවුරුදු 2000ක් තිස්සේ. ඔබ මම ඒ ගොඩනැගිල්ලේ කොටස්කාරයෝ. කොහොමද ඒක වෙන්නේ? පේතෘස් පොතට යම් පොඩ්ඩක්. පේතෘස් පොතට. එක පේතෘස් පොත. එක පේතෘස් පොතේ දෙවනි පරිච්ඡේදයේ එක පේතෘස් 2 4 පොඩ්ඩක් අපි කියමු. 4 ඉඳලා 15ට අපි කියවන්න ඕන. එක පේතෘස් 2 4 මෙන්න පේතෘතුමා කද දැන් ඉස්සලා කිව්වේ පාවුලුතුමානේ. දැන් සමහර අය කියනවා පාවුලුතුමාගේ දාස් කියලා. නෑ නෑ මේ පේතෘ. යේසුස් වහන්සේගේ ප්‍රධානම හිටපු ගෝලෙක්. මනුෂ්‍යයන් විසින් එපා කළ නමුත් දෙවියන් වහන්සේ විසින් තෝරා ගත්තා වූ අනර්ග ජීවමාන ගලක් මෙන්. හරි. උන්වහන්සේ වෙතට පැමිණ. හරි. coming to him as to a living stone. හරි. as to a living ජීවමාන ගලක් වගේ තැනකට එන්න. හරි. නුඹලාත් යේසුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල්මෙන් ගොඩනගනු ලබන්නහුය. දැන් මේ පදේ ඕම තියන්න. මේ පදේ දිහා හොඳට බලන්න. මේ පදේ දිහා හොඳට බලන්න. නුඹලාත් කියලා කිව්වහම අපිත් අයිති ඔයත් අයිති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ මේ අපිට ඕන විදිහට නෙමෙයි. දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ. ඒ වගේම ආත්මික පූජා ඔප්පු කරන. මේ වතාවත් කරන ඒවා නෙමෙයි. গিitar ගහන ඒවා නෙමෙයි. සින්දු කියන ඒවා නෙමෙයි. ඩ්‍රම්ස් ගහන ඒවා නෙමෙයි. දේශනා කරන ඒවා නෙමෙයි. ආත්මික පූජා. මොකද පූජකයෝ අර දේව මාලිගාවේ ඊශ්‍රායලයේ තිබිච්ච ජෙරුසලමේ තිබිච්ච මොරාය කන්දේ තිබිච්ච දේව මාලිගාවේ වතාවත් කළා. පූජාවන් ඔප්පු කළා. ඒක කරේ පූජකයෝ. දැන් පේතෘතුමා අපිට කියනවා නුඹලාත් යේසුස් වහන්සේ කරන කොටගෙන. ඔයා නිසා නෙමෙයි. යේසුස් වහන්සේ කරන කොටගෙන. මොකද වෙන්නේ? දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා. ඒ ආත්මික පූජා දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න ඕනේ. ඔයාට ඕන දේ කරලා හරියන්නේ නැහැ. ඔයාට කම්ෆර්ටබල් දේ කරලා හරියන්නේ නැහැ. ඔයාට ලේසි දේ කරලා හරියන්නේ නැහැ. ඔයා ආස දේ කරලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආස දේ කරන්න. උන්වහන්සේට ප්‍රසන්න වූ. හරියට කායින්ගේ ආබේල්ගේ පූජාවන් වගේ. ආබේල්ගේ පූජාව දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණා. ඒ වගේ ඔයාගේ පූජාව ප්‍රසන්න වෙන්න ඕනේ. නිකම් පූජා කරලා හරියන්නේ නැහැ කායින් වගේ. ඒක ආත්මික පූජා. ස්පිරිචුවල්. පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට. මොකද අපි ශුද්ධ පූජක, holy priesthood. ශුද්ධ පූජක. කවුද පූජක එතකොට? මේ අලුත් කිවිසුම තුල මේ ක්‍රිස්තියානි ධර්ම නැත්නම් කිතුණු ඉගැන්වීම තුල අලුත් කිවිසුමේ පූජකයෝ ගිහියෝ කියලා දෙකොටසක් නැහැ. මේ සමහර ලොකු කොලර් දාගත්ත අයියලා නිකන් ලොක්ක වෙන්න හදනවා මේ අනිත් අයට පෙන්නලා මේව කරලා අපි ලොක්ක වෙම ඒ ගණන් ගන්න. යේසුස් වහන්සේගේ තුල ඔක්කොම එක සමානයි. මම ඇතුළ අපි ඔක්කොම එක සමානයි. විවිධාකාර වූ කැදවීම් තියෙනවා, විවිධාකාර වූ සේවයන් තියෙනවා. ඒ සේවයන් නිසා කිසි කෙනෙක් උසස් වෙන්නෙත් නැහැ, පහත් වෙන්නෙත් නැහැ. උන්වහන්සේ තුල ඔක්කොම එක සමානයි. පූජකයෝ ගිහියෝ කියලා දෙකොටසක් නැහැ. ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මේකෙම තියෙනවා. ශුද්ධ පූජක සමූහයක් වීමට නුඹලා කියලා කියන්නේ. මේ කතා කරන්නේ පාසසට නෙමෙයි. මේ කතා කරන්නේ සභාවට. ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නේ. ඒතර අපි එන්නේ ජීවමාන ගලක් ළඟට එනවා වගේ. අපි ජීවමාන ගල් වගේ. මොකද වෙන්නේ? ආත්මික ගෘහයක්, දේව මාලිගාවක් දෙවියන් වහන්සේ, ආත්මයන් වහන්සේ තුල ගොඩනගනවා. අන්න ඒ දේව මාලිගාව තමයි නුඹලා. අපි ඔක්කොම අපි හරියට ජීවමාන ගල් වගේ, ඒ ගොඩනැගිල්ලේ ගල් වගේ.
ගොඩනැගිල්ලකට ගල් තියෙනවා. අත්තිවාරම දානවා වගේම ගල් තියෙන්නත් ඕනේ. ඒක තමයි ලිදරව පොතේ කතා කරනකොට කතා කරන්නේ 12 අපොස්තලවරුන් ඒ හදපු නව ජෙරුසලම ගැන බලනකොට හොඳට බලන්න ලිදරව පොතේ. අත්තිවාරම තියෙන අපොස්තලවරු 12 දෙනා. හරි. ගෝත්‍ර 12ට අපොස්තල 12 දෙනා. මොකද අත්තිවාරම අපොස්තලවරු සහ ප්‍රොපේතවරු. මොකද ප්‍රධාන කොනේ ගල යේසුස් වහන්සේ. හරි. ඒතර ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන්න බලා ගොඩනගා ලබනවා. ඊට පස්සේ මෙන්න ප්‍රශ්නේ. ඊළඟ පදේ. ඉන් නිසා බලව ගලක් අනර්ග කොනේ ප්‍රධාන ගලක් සියොන්හි තබනවා කියලා කියනවා. යසය පොතෙන් අරගෙන කතා කරන්නේ. උන්වහන්සේ කෙරෙහි අදහන්නා ලැජ්ජාවට නොපෙමිණෙන්නේ නැයයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ. බලන්න මොකද ප්‍රධාන බලව ගලක් අනර්ග කොනේ ප්‍රධාන ගලක්. හරි. ඒ තමයි යේසුස් වහන්සේ. කොහෙද තියන්නේ? සියොනේ තබන්නේ. ඒ උන්වහන්සේ කෙරෙහි අදහන කිසි කෙනෙක් අදහනවා කිව්වම එයා ඉන්නවා කියලා අදහනවා කියන එක නෙමෙයි. ඒක නෙමෙයි වරදවල තේරුම් ගන්න එපා. මොකද යක්ෂාත්මත් අදහනවා. ඒ විදිහට. යක්ෂාත්මත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව අදහනවා. විශ්වාස කරනවා. අදහනවා කියන්නේ වෙන දෙයක් විශ්වාස කරනවා කියන දෙයක්. අදහනවා කියන එක මම අදහස් කරන්නේ ඒක. අපි අදහනවා කියව අපි හිතනවා විශ්වාස කරන එක. නෑ. අදහනවා කියන්නේ විශ්වාස කරන එක නෙමෙයි. අදහනවා කියන එක පිළි අරගෙන ඒ අනුව ජීවත් වෙනවා කියන එකයි. මම අදහනවා ඒකයි. විශ්වාස කරනවා කියන්නේ මම විශ්වාස කරනවා. ගොඩක් අය අදහනවා කියලා හිතන්නේ විශ්වාස කරන එකට. හරි. හැබැයි උන්වහන්සේ විශ්වාස කරන අය නෙමෙයි. මොකද යක්ෂාත්මත් උන්වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේ කෙරෙහි අදහන්න ලැජ්ජාවට නොපෙමිණෙන්නේ යයි ලියවිල්ලේ අන්තර්ගතව තියෙනවා. හරි. ඊළඟ පදේ. මෙන්න. පේතෘතුමා කතා කරලා කියනවා. එබැවින් අදහන්නා වූ නුඹලාට දැන් ඔයා විශ්වාස කරනවද අදහනවද කියන එක ඔයා තේරුම් ගන්න. අදහනවා කියන්නේ උන්වහන්සේගේ වචන අනුව ජීවත් වෙනවා කියන එක. උන්වහන්සේ අනුව යනවා කියන එක. ක්‍රිස්තුස් වහන්සේ අනුව යනවා කියන එකයි. ඒ ගෞරවය තියෙනවා. ඒ වෙන අදහන්නව නුඹලාට ඒ ගෞරවය තියෙනවා. අදහන අයට ගෞරවය තියෙනවා. නමුත් නොඅදහන්නන්ට ගෙවල් සාදන්නා විසින් එපා කළ ගලම කොනේ ප්‍රධාන කරන ගල කරන ලද්දේය. ඒ කියන්නේ අදහන් නැති අයට මොකද කරේ? මේ ගොඩනැගිල්ල හදන කට්ටිය කියලා ඉන්නවා කට්ටියක්. ඒ කාලේ කතා කරේ පරිසිවරුන්ට උක. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ තමයි ගොඩනැගිලි හදන කට්ටිය. ඒගොල්ලෝ මොකද කරේ? යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරා. ඒ සෝසේ ප්‍රතික්ෂේප කරපු හේතුවක් තිබුණා. උන්වහන්සේ උගන්වපු දේ සහ උන්වහන්සේ කියපු දේ පරිසිවරුන්ට එකඟ වුණේ නැහැ. බයිබලෙට එකඟයි දෙවියන් වහන්සේට එකඟයි ඔක්කොම එකඟයි. පරිසිවරු එකඟ වුණේ නැහැ. හැබැයි වැරදි කියලා ඔප්පු කරන්නත් බෑ. එකඟ වෙන්නෙත් නැහැ. වැරදි කියලා ඔප්පු කරන්නත් බෑ. හරි පුදුම දේ මේකයි. මේ යේසුස් වහන්සේගේ සැබෑ වූ වචනය බොරුයි කියලා ඔප්පු කරන්න බෑ. බොරුයි කියලා පෙන්වන්න බෑ. මොකද ඒක බොරු නෙමෙයි ඒක ඇත්ත නිසා. හැබැයි එකඟ වෙන්නේ නැහැ. කට්ටියක්. ඒගොල්ලන්ගේ ධර්මයේ දාගෙන ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ එපා කරනවා ප්‍රධාන ගල. හැබැයි ඒක තමයි කොනේ ප්‍රධාන ගල කරේ. මේ කතා කරේ පරිසිවරු ගැන. හැබැයි අදත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ප්‍රධාන ගල වුණා ඒක. ඒ විතරක් නෙමෙයි ඊළඟ පදේ. තවද එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරන ලද්දේය. මක් නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති ඊටද ඔව්හු නියම කරන ලද්දේය. හරි. මේ කතා කරන්නේ පැකිලීමේ ගලක් බාධාවේ පර්වතයක් වුණා කාවද? යේසුස් වහන්සේ. කොහොමද වුනේ? යේසුස් වහන්සේගේ ඉගැන්වීම. උන්වහන්සේගේ පණිවිඩය. මොකද්ද පණිවිඩය? මේ දේව මාලිගාව ගලක් පිට ගලක් ඉතුරු නොවි කඩා බිඳ දමනවා. උන්වහන්සේ ගෙනපු චෝදනාව මතකයි නේද? පිලාත් ඉස්සරහට ගියාම පිලාත් ඔය ඉස්සරහට ගිහලා දේව මාලිගාව දැන් උත්තම පූජකයා ඉස්සරහට ගියාපු වෙලාවේ මෙයා කිව්වා දේව මාලිගාව කඩලා දවස් 3න් හදනවා කියලා. ඒතර ඒක ලියන කියනවා උන්වහන්සේ අදහස් කරේ ආත්මික දේව මාලිගාව ගැන කියලා. ස්වභාවික මාලිගාව ගැන නෙමෙයි. උන්වහන්සේගේ ශරීරය ගැන. මොකද උන්වහන්සේගේ ශරීරය ඉස්සලා දේව මාලිගාවක් වුණා. ඒක තමයි අපිට දුන්න ආදර්ශය. ඒක තමයි ප්‍රධාන කොනේ ගල වුණේ. ඊට පස්සේ අපොස්තලවරු, ප්‍රොපේතවරු අත්තිවාරම වුණා.
ඒ මත ගොඩනගෙනවා. අවුරුදු 2000ක් තිස්සේ උන්වහන්සේ ගොඩනගනවා. මොකද්ද? ඒ ආත්මික ගෘහය. හැබැයි ඒකට අකීකරු වෙන අයට මේ ගල බාධාවක්. ඒ නිසා වචනයට අකීකරුව මොකද වෙන්නේ? වැටෙනවා. ඒ ගල පිට වැටෙනවා. ඒකට ඒ අයව නියම කරලා තියෙනවා. පැකිලෙනවා. වැටෙනවා. ආමෙන්. හරි. ඊට පස්සේ 9 වෙනි පදය. මෙන්න. නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස. පොඩ්ඩක් නවතින්න මෙතන. අන්ධකාරයෙන් ආලෝකයට නුඹලා කැඳවාගත් called කැඳවාගත් අපිව කැඳවලා තියෙන්නේ අන්ධකාරයෙන් ආලෝකයට එන්න. ආලෝකය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. මොකද යේසුස් වහන්සේ විතරයි කිව්වේ මමයි ලෝකයේ ආලෝකය කියලා. හැබැයි උන්වහන්සේ කිව්වා ගෝලයන්ට නුඹලාත් ලෝකයේ ආලෝකය වෙනවා. ඒ කොහොමද? ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල වාසය කරන නිසා. ආලෝකය වන්නේ යේසුස් වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට අන්න ඒක නිසා මොකද වෙන්නේ? අපිව කැඳවනවා අන්ධකාරයෙන්. මේ ලෝකයේ ක්‍රමවලින්, මේ ලෝකයේ දේවල් වලින් විශ්වපත් ආලෝකයට. එහෙම කරේ මොකටද? උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස. උන්වහන්සේගේ බලය අප තුළින් ප්‍රකාශ කරන පිණිස. ඒ නිසා නුඹලා තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය. මේ කාටද මේ? තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වෙන්නේ කවුද? අර අන්ධකාරයෙන් ආලෝකයට කැඳවා ගත්තා වූ, ඒ ආලෝකය තුල රැඳෙන්නා වූ, ඒ ආලෝකයට ආශා කරන්නා වූ, අන්ධකාරය එපා කරන්නා වූ, ආලෝකය වන් වූ වචනය කීකරු වෙමින් තමන්ගේ ජීවිතය තුළ ඒ ආලෝකය විහිදවන පිණිස, ඒ ආලෝකයට තමන්ගේ ජීවිතේ ක්‍රියා කරන්න ඉඩ දෙන, ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවට ඉඩ දෙන සෙනග. උන්වහන්සේ රාජකීය පූජක වහන්සේ, රොයල් ප්‍රීස්ට්හුඩ්, ශුද්ධ ජාතියක්, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්. මේක පාවුලතුමා විස්තරාත්මකව කියන 1 කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය. මම ඒක කියලා අපි අවසන් කරමු. 1 කොරින්ති 3 1 කොරින්ති 3:16. 1 කොරින්ති 3:16. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද, දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිහුද? ඊළඟ පදේ, යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් 17. යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරන සේකමක් නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය, ඒ මාලිගාව නුඹලාය. පැහැදිලි නේද? පැහැදිලි නේද? අලුත් ගිවිසුමේ පුරාවටම කතා කරන අපිට අපොස්තලවරු, ප්‍රොපේතවරුන්ගේ අත්තිවාරම් පිට ගොඩනගපු අපිව ඒ දෙන උපදෙස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන කොනේ ගල උන්වහන්සේ අත්තිවාරම වෙලා අපිට කියන දේ, උන්වහන්සේගේ බලාපොරොත්තු අභිප්‍රාය මොකද්ද? උන්වහන්සේට වාසය කරන පිණිස, ආත්මයන්න් වහන්සේට වාසය කරන පිණිස ආත්මික ගෘහයක් ගොඩනගනවා. ආත්මික ගෘහයක් ගොඩනගනවා. හරි. ආත්මික ගෘහයක් ගොඩනගනවා. ආමෙන්.
ආමෙන්. මෙන්න මේකයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. මෙන්න මේකයි දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ. ඒතර මොකටද උන්වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ? මොකටද? හැමදාම ඉරිදට චර්ච් එකට ගිහිල්ලා සින්දු කියලා එන්නද? දේශනාවක් අහලා සතුටු වෙලා එන්නද? නැත්නම් කට්ටියත් එක්ක සෙට් වෙලා ඉන්නද? මොකටද? කැඳවලා තියෙන්නේ. කැඳවලා තියෙන්නේ. ඒ ශුද්ධ මාලිගාව වෙන පිණිස. නුඹලා ඒ මාලිගාවයි. දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධයි. ඒ මාලිගාව නුඹලායි. යම් කිසි කෙනෙක් ඒ මාලිගාව නාස්ති කරනවා. නාස්ති කරනවා කියන්නේ මොකද්ද? ඩිෆයිල් කිලුටු කරනවා නම්. කිලුටු වෙන්න උපදෙස් දෙනවා නම්. ඒක වැදගත් නැහැ කියලා උගන්වනවා නම්. ඒක දි รา පත් වෙලා යන්න, ඒක නාස්ති වෙලා යන්න ක්‍රියා කරනවා නම් දෙවියන් වහන්සේ ඒ කෙනාව නාස්ති කරනවා, විනාශ කරනවා. මොකද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධයි. නුඹලායි මාලිගාවයි. අපේ කැඳවීම නම් ශුද්ධව සිටීමයි. මක්නිසාද ඔබ මම දෙවියන් වහන්සේගේ මාලිගාව. උන්වහන්සේ අපිව ගොඩනගනවා. ජීවමාන ගල්මෙන් අපිව ගොඩනගනවා. අපි තුල වාසය කරමින්, අපි අතර වාසය කරමින්. මේක හරි අභිරහසක්. මොකද අපි තුලත් උන්වහන්සේ වාසය කරනවා. ඒක අපේ පුද්ගලික ශරීරය, අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව. ඒ වගේම අපි රැස් වෙනකොට ඒ සබාව දෙවියන් වහන්සේගේ මාලිගාව. සබාව දෙවියන් වහන්සේගේ මාලිගාව. මේ දෙකම අදාළයි. ඒතර 1 කොරින්ති 3:16 කතා කරලා කියන මාලිගාව සබාව කියන මාලිගාව. 1 කොරින්ති 6:19 කියන්නේ නුඹලාගේ ශරීරය. දෙවියන් වහන්සේගෙන් ලැබුවා වූ නුඹලා තුල වාසය කරන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නුඹලා නොදන්නේ නැහුද? ශරීරය කතා කරන්නේ. අපි තුල එකිනෙක කෙනා තුල වාසය කරන මොකද අපි දේව මාලිගාව. ඒ වගේම අපි දේව මාලිගාව වෙනවා ජීවමාන ගල් වගේ උන්වහන්සේ අපිව ගොඩනගමින් යනවා අප තුලින් ගොඩනැගිල්ලක් හදමින් යනවා. ඒකේ අත්විවරම අපොස්තල සහ ප්‍රොෆෙතවරු. මේ ප්‍රධාන ගල යේසුස් වහන්සේ. ගොඩනැගිල්ල. ආමෙන්. මේක තමයි කැඳවීම. දෙවියන් වහන්සේගේ. අපේ යාඥාව වෙන්න ඕනේ මගේ සහෝදරයා සහෝදරිය. අන්න ඒ ශුද්ධකම අප තුළ ඇති කරන්න ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න, මට ශක්තිය දෙන්න. අන්න ඒකට තමයි පවුලතුමා යාඥා කරේ. නුඹලාගේ සිත නැමැති ඇස් ඇරෙන පිණිස. ප්‍රඥාවේ සහ එළිදරව්වේ ආත්මයක් නුඹලට නිදහස් කරන පිණිසත්. මම හිතන්නේ සභාවට ඒ ප්‍රඥාවේ ආත්මයත් එළිදරව්වේ ආත්මයත් මේ කාලේ වෙන කාලවල වලට වඩා අත්‍යවශ්‍යව තියෙනවා. එනිසා අපි යාඥා කරමු. ස්වාමිනී, මේ ඔබ වහන්සේගේ සභාවයි. මේ ඔබ වහන්සේගේ ශරීරයයි. ඒ සභාව නම් සියල්ලේදී සියල්ල සම්පූර්ණ කරන උන්වහන්සේගේ සම්පූර්ණත්වයේ දරන ක්‍රිස්තු ශරීරයයි. ස්වාමිනී, මෙන්න ඒ සම්පූර්ණත්වයේ කරා යන පිණිස, ඒ ශුද්ධකම අප තුළ සම්පූර්ණ කරගන්න පිණිස ශුද්ධාත්මයන් වහන්සේට අප තුළ ක්‍රියා කරන පිණිස අපි ඉඩ දෙනවා ස්වාමිනී. දෙවියන්නි, අපි එකිනෙකා තුළ ගොඩ නැගෙන්න. දේව මාලිගාව, ඔබ වහන්සේගේ මාලිගාව හදන්න ස්වාමිනී. දැන් ඔබ වහන්සේට අපි සම්පූර්ණ යටත් වෙනවා, බාර වෙනවා. සියලු ගෞරවය මහිමය අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමිනී. අප තුළ සෑදෙන්න ඔබ වහන්සේගේ ස්වરૂපය හදන්න. කඩන්න තියෙන තැන් කඩන්න ස්වාමිනී. අපි යටත් වෙනවා. මා තුළින් ඔබ වහන්සේ ගෞරවය ලබන්න. අන් අයට ප්‍රකාශ වෙන පිණිස. ඒ ආලෝකය අන් අයට විහිදෙන පිණිස. ඒ ජීවනය අන් අයට ගලා යන පිණිස අප තුළ ක්‍රියා කරන්න. සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්වාමිනී අපි ඔබ වහන්සේට දෙනවා. නාසරයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අද දවසේත් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට. අපිත් එක්ක එකතු වුණාට මේ කතා බහත් එක්ක. අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මම හිතනවා ඔබට යමක් දෙවියන්සේ කතා කරා කියලා.
එහෙනම් අපි හෙටත් හම්බෙමු. ජේසුස් පිටයි.